නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්නතුනි අද දිනේදී අපි සූත්‍ර සංഭാෂණයේ පස්වෙනි දේශනාව පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ අද දිනේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නීවරණ ප්‍රහාණ වර්ගයේ ඉතිරි නීවරණ දෙක සම්බන්ධයෙන් උද්ධච්ච කුක්කුච්ච නීවරණය සහ විචිකිච්ඡා නීවරණය කියන මෙන්න මේ නීවරණ දෙක සම්බන්ධයෙන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. උද්ධච්ච කුක්කුච්ච නීවරණය කොහොමද ඇති වෙන්නේ? උද්ධච්ච කුක්කුච්ච නීවරණය දුරු වීම පිණිස හේතු වෙන කාරණා මොනවද? විචිකිච්ඡා නීවරණය කොහොමද ඇති වෙන්නේ? විචිකිච්ඡා නීවරණය දුරු වීම පිණිස හේතු වෙන කාරණා මොනවද කියන කරුණු කාරණා අද දිනේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මොහොත දක්වා අපි නීවරණයන් සාකච්ඡා කරලා නීවරණයන්ගෙන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද නීවරණ අපි සාකච්ඡා කරන්නට යෙදුණා. පසුගිය සතියේදී අපි තීන මිද්ද නීවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට යෙදුණා. තීන මිද්ද නීවරණය ඇතිවෙන්න හේතු වෙන කාරණා මොනවද? තීන මිද්ද නීවරණය දුරු වීම පිණිස හේතු වෙන කාරණා මොනවද කියන කරුණු කාරණා ටික අපි නීවරණ ප්‍රහාණ වර්ගයේ 4 වෙනි සූත්‍රය දිහා බලමු. මේ පින්නතුන්ට තමන්ගේ පත්‍රිකාවෙන් බලන්න පුළුවන්, නැත්නම් තමන්ගේ පොතකින් ත්‍රිපිටක ඇප් එකකින් හරි බලන්න පුළුවන්. සූත්‍රය දක්වන්නේ මෙන්න මේ විදිහටයි. 4 වෙනි සූත්‍රය නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමුනුපස්සාමි යේන අනුප්පන්නං වා උද්ධච්ච කුක්කුච්චං uppajjati uppannං වා උද්ධච්ච කුක්කුච්චං විහියෝ භාවය වේපුල්ලාය සංවත්තති යතේදම් භික්කවේ චේතසෝ අවූපසමෝ අවූපසන්ත චිත්තස්ස භික්කවේ අවූපසන්ත චිත්තස්ස භික්කවේ අනුප්පන්නං චේව උද්ධච්ච කුක්කුච්චං uppajjati uppannං ච උද්ධච්ච කුක්කුච්චං විහියෝ භාවය වේපුල්ලාය සංවත්තති. මේක තමයි සූත්‍රය. සූත්‍රයේ සරල අදහසක් බැලුවොත් එහෙම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ උද්ධච්ච කුක්කුච්ච නීවරණයේ ඇතිවීම පිණිස හේතු වෙන කාරණා අතුරින් සිතේ නොසන්සුන් බවක් තිබෙනවා නම් ඒ සිතේ නොසන්සුන් බව කියන කාරණය උද්ධච්ච කුක්කුච්ච ඇතිවීම පිණිස හේතු වෙනවා. ඒ සිතේ නොසන්සුන් බව හැර අන් කිසිදු කාරණයක් මම මාගේ සර්වඥතා ඥාණයෙන් නොදකිමි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. දේශනා කරලා නැවතත් කලින් සූත්‍රවල වගේම භාග්‍යතුන් වහන්සේ අවධාරණය කරනවා, දල්ලීකරණය කරනවා මහණෙනි අවූපසන්ත චිත්තස්ස නොසන්සිඳුණු සිත් ඇත්තා වූ පුද්ගලයාට නූපන්නා උද්ධච්ච කුක්කුච්චයක් තිබුණා නම් උපදිනවා. උපන්නා උද්ධච්ච කුක්කුච්චය බිහියෝ භාවය වේපුල්ලාය සංවත්තති. දියුණුවට පැමිණෙන්න වර්ධනය වීම පිණිස හේතු වෙනවා කියන කාරණේ දේශනා කරන්නට යෙදුණා. මේ පින්වතුන්ගේ ව්‍යාකරණ අර්ථයන් සූත්‍රය අනුව බලා ගන්නට පුළුවන්. අපි කලින් වගේ සාකච්ඡා කරොත් එහෙම මානෙනි නිස්සත්ව නිර්ජීව යම් ධර්මයක් හේතුවෙන් යම් ධර්මයක් කරන කොටගෙන අසමුදාචාර වශයෙන් හෝ එහෙම නැත්නම් අනනුභූතාරම්මන වශයෙන් නූපන්නා උද්ධච්ච කුක්කුච්චයක් උපදිනවද? උපන්නා උද්ධච්ච කුක්කුච්චයක් නැවත නැතිවීම පිණිස වර්ධනය වීම පිණිස පවතිනවද? ඒ කාරණා අතර මේ උද්ධච්ච කුක්කුච්ච ඇතිවීමට හේතු වන චේතසෝ අවූපසමෝ සිතෙහි මේ නොසන්සුන් බව යම්සේද මෙසේ සිතේ නොසන්සුන් බව කියන කාරණය හැරන් එකදු ධර්මයකුදු මම සර්වඥතා ඥාණයෙන් නොදකිමි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එහෙම දේශනා කරලා නැවත වතාවක් අවධාරණය කරනවා මහණෙනි මේ නොසන්සිඳුණු සිත් ඇත්තහුට නූපන්නා උද්ධච්ච කුක්කුච්චේ උපදී උපන්නා උද්ධච්ච කුක්කුච්චේ නැවත නැවත ඇතිවීම පිණිස වර්ධනය වීම පිණිස පවතී කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඒතර අපි පැහැදිලි කරගනිමු උද්ධච්ච කුක්කුච්චය කියලා කියන්නේ මොකක්ද කියලා. මොනවද මේ චෛතසික ධර්ම? අකුසල චෛතසික 14 අතුරින් උද්ධච්චය කියලා කියන්නේ එක චෛතසිකයක්, කුක්කුච්චය කියලා කියන්නේ එක චෛතසිකයක්. අපි පැහැදිලි කරගනිමු මේ චෛතසික ධර්මයන්ගේ තියෙන ස්වභාවය. මේ චෛතසික ධර්මය නීවරණ කියලා දේශනා කරේ කුසල ධර්මයන් ආවරණය කරන නිසා, නිවන් මාර්ග අවරණ නිසා, කුසල ධර්මයන් උපදවා ගන්නට නොදී බාධා කරන අර්ථයෙන් තමයි නීවරණ ලෙස දක්වන්නට යෙදුනේ. මොකද්ද මේ උද්ධච්චය කියලා කියන්නේ? උද්ධතස්ස ස්වභාව උද්ධච්චං කියලා කියන්නේ. උද්ධත කියලා කියන්නේ උඩට පැන නගින ගතිය. ඉල්පෙන ගතිය. මේ පිළිබඳව රේණුකානේ චන්දවිමල මහානායක සාන්නාංශය දක්වන්නේ හරියට රබර් බෝලයක් බිම ගැහුවට පස්සේ රබර් බෝලේ නැවත නැවත පොළවේ
ඉස්මතු වෙවි උඩට පැන පැන තියෙන යම්සේ දන්නේ ඒ වගේ තමයි මේ උද්ධච්චයාගේ ස්වභාවය කියලා. අට කතා වල දැක්වෙන්නේ උද්ධච්චය හරියට සෙලවෙන ජලතලයක් වගේ කියලා කියන්නේ. කියන්නේ හිතලා බලන්න මේ පින්නතුන් සංසිඳුණු ජලතලයක් තියෙනවා පොකුණක් වැවක් එහෙම නැත්නම් වෙන තමන්ගේ නිවසේ හදපු පොකුණක් හෝ වේවා මේ ජලය බොහොම සංසිඳලා තියෙන්නේ. කවුරු හරි කෙනෙක් මේ ජලයට ගල් කැටයකින් ගහනවා. ගල් කැටයකින් ගැහුවට පස්සේ මොකද වෙන්නේ? අර ජලයේ රැලි ඇති වෙලා ජලය කැළඹෙන්නට ගන්නවා. නැවත නැවතත් වැඩිපුර ගල් කැට ගැහුවොත් එහෙම තවදුරටත් මේ ජලතලය කැළඹෙනවා. අන්න ඒ වගේ අපේ සිතට අකුසල ආරම්මණයක් සංසිඳලා තියෙන සිතට කුසල් හිතට අකුසල ආරම්මණයක් ආවට පස්සේ යම් ආරම්මණයක් කරන කොටගෙන සිතේ අකුසල ධර්මයක් පහළ වුණාට පස්සේ ලෝභයක්, ද්වේෂයක්, සැකයක්, ඒ වගේම සිතේ නොසන්සුන් බවක් පහළ වුණාට පස්සේ මේ සියලුම අකුසල් සිත්වල තියෙනවා මේ සිතේ සැලෙන බව කියන එක. උද්ධච්චය කියන එක. ඒතර මෙන්න මේ සිතේ සැලෙන බව බුදුරජාණන් වහන්සේ නීවරණයක් ලෙස දක්වන්නට යෙදුණා. එතකොට තවදුරටත් අපි උපමා වලින් පැහැදිලි කරගනිමු. අලු ගොඩකට ගලකින් ගැහුවට පස්සේ මොකද වෙන්නේ? විසිරීලා යනවානේ. අන්න ඒ වගේ හිතේ යම් සංසිඳිච්ච බවක් තියෙනවා නම්, එකඟ වෙච්ච බවක් තියෙනවා නම්, හිතේ තියෙන සංසිඳිච්ච බව, එකඟ වෙච්ච බව විසිරීලා යනවා. හරියට අලු ගොඩකට ගලකින් ගැහුවා වගේ. ඊළඟට දක්වන්නේ හරියට මහා හුලඟට සෙලවෙන කොඩියක් වගේ. ඉහළ නංවල තියෙන කොඩියක් හුලඟ හමනකොට ඒ පැත්තට හෙලවෙනවා. නිශ්චලව පවතින යන්නේ වගේ අපේ සිතත් උද්දච්චයේ ආවට පස්සේ උද්දච්චය නිසා නිරන්තරයෙන් ඒ අරමුණ මේ අරමුණ පැන පැන සෙලවි තියෙනවා. ඉතින් ඒ ස්වභාවය තමයි උද්දච්චයේ තියෙන්නේ. ඉතින් අපි තේරුම් ගන්නට ඕන අපේ හිතේ යම් ඇලීමක් ඇති වෙච්ච අවස්ථාවකදී, ගැටීමක් ඇති වෙච්ච අවස්ථාවකදී, එහෙම නැත්නම් සැකයක් ඇති වෙච්ච අවස්ථාවකදී, නැත්නම් ප්‍රබල උද්දච්චයක්ම ප්‍රබලව හිතේ සැලීමක් ඇති වෙච්ච අවස්ථාවකදී අපේ සිතේ සැලෙන ස්වභාවය, සිතේ සංසිඳන ස්වභාවය නැති වෙලා අපේ සිත සැලෙන්න ගන්නවා. හරියට ධම්මපදයේ දක්වන්නේ පන්දනං චපලං චිත්තං කියලා දක්වන්නේ යන්නේ ඒ කාරණේ. හරියට ගොඩගත්ත මාළුවෙක් වගේ, වතුරෙන් ගොඩගත්ත මාළුවෙක් වගේ මේ හිත ගැහෙන්න ගන්නවා. මේ හිත සැලෙන්න ගන්නවා. ඒ නිසා අපි සිහියෙන් ඉන්නකොට අපි අවබෝධ කරගන්න ඕනේ මට දැන් ඇලෙන අරමුණක් ආවා, මට දැන් ගැටෙන අරමුණක් ආවා, මගේ දැන් හිත සැලෙන්නට ගත්තා. හරියට ජලතලයක් වගේ මගේ හිත සැලෙන්නට ගත්තා. හිත විසිරීලා ගියා. එහෙම අවබෝධ කරගෙන අපි උද්දච්චය දුරු කරන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඊළඟට අපි බලමු කුක්කුච්චය කියලා කියන්නේ මොකක්ද කියලා. කුක්කුච්චය කියලා කියන්නේ කුකුස් කරන ගතිය. මේ පදේ හැදිලා තියෙන්නේ කුකත කියන පදයෙන්. කුකත කියන පදයෙන් තමයි මේ හැදිලා තියෙන්නේ. කුකතස්ස භාවෝ කුක්කුච්චං කියලා තමයි අපි භාව පද්ධතියක් ලෙස මේ විග්‍රහ කරන්නේ. මේ කූ කියන පදයෙන් අපි අර්ථවත් කරන්නේ කූ කියන අකුරෙන් අපි අර්ථවත් කරන්නේ නොමනා කොට කරන ගතිය. නොමනා බව. කත කියන එකෙන් කියන්නේ කරන ලද බව. එතකොට මේකේ අපි අර්ථ දෙකක් ගන්නවා. නොමනා ලෙස කරන ලද දේ. ඊළඟට තමා විසින් නොකරන ලද හොඳ දේවල්. එතකොට නැවතත් අපි පැහැදිලි කරගනිමු. යම්කිසි අකුසල ධර්මයන් වැරදි දේවල් කරලා තියෙනවා නම් එයත් මේන් අදාළ වෙනවා. නොමනා ලෙස කරන ලද දේවල්. ඊළඟට යම්කිසි කුසල ධර්මයන් කරලා නැත්නම් අකත යම්කිසි කුසල ධර්මයන් නොකරලා තියෙනවා නම් එයත් කුකත කියලා අපි දක්වනවා. ඒ බඳු ස්වභාවයන් පිළිබඳව නැවත නැවත විපිලිසර වෙන ගතිය, පසුතැවෙන ගතිය තමයි කුක්කුච්චය කියලා අපි දක්වන්නේ. තොර කුකතස්ත ස්වභාව කුක්කුච්චං කියලා තමයි ව්‍යාකරණ අර්ථ දක්වලා තියෙන්නේ. එහෙනම් අපි පැහැදිලි කරගනිමු මේ කුක්කුච්චයේ තියෙන ස්වභාවය. එතකොට කුක්කුච්චය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට ඇති වෙනවා. තමන් විසින් අකුසල ධර්මයන් කරලා ඒ අකුසල ධර්මයන්
තමා කළ බව නැවත නැවත ඒ ගැන පසුතැවෙන ගතිය, ඒ ගැන විපිලිසර වෙන ගතිය තමයි කුක්කුච්චය කියලා සඳහන් කරන්නේ. කවුරු හරි කෙනෙක් සත්තු මැරුවා නම් ඒ තමන්ගේ සත්තු මරපු එක ගැන නැවත නැවත හිතනවා. නැවත නැවත ඒ පිළිබඳව විපිලිසර වෙනවා. නැවත නැවත ඒ පිළිබඳව පසුතැවෙනවා. පසුතැවෙලා අර කරපු අකුසල ශක්තිය තවදුරටත් වැඩි වෙනවා. හොරකම් කරා නම්, කාමෙහි වරදව හැසිරුණා නම්, බොරු කීවා නම්, රහමෙර පානය කරා නම්, ඒ කරපු අකුසල ධර්මයන් පිළිබඳව මෙයා නැවත නැවත විපිලිසර වෙනවා. ඉතින් සමහර කෙනෙක් හිතනවා තමන් කරපු මේ වැරදි ගැන හිතනවයි කියන එක තමන්ගේ වැරදි අඩු වෙන්න හේතුවක් කියලා. එහෙම වෙන්නේ නැහැ. එයින් වෙන්නේ යම්සේ දානයක් දීලා අපි අපරචේතනාව නැවත නැවත දියුණු කරනකොට ඒ දානේ ශක්තිය බලවත් වෙනවා වගේ යම්කිසි අකුසල ධර්මයක් කරලා ඒ අකුසලයේ ගැන නැවත නැවත පසුතැවෙනකොට නැවත නැවත විපිලිසර වෙනකොට මේ අකුසල ශක්තිය බලවත් වෙනවා. සමහර වෙලාවට තිරිසන් ලෝකේ උපත ලබන්න තිබුණු අකුසලය പ്രേත ලෝකෙ උපත ලබන්න තරම් බලවත් වෙන්න පුළුවන්. പ്രേත ලෝකෙ උපත ලබන්න තිබුණු අකුසලය නිරේ උපත ලබන්න තරම් හේතු වෙන්නට බලවත් වෙන්නට හේතු වෙනවා. ඒ නිසා අපි හිතන්නට හොඳ නැහැ අපි කරපු අකුසල ධර්මයන් පිළිබඳව නැවත නැවත පසුතැවෙනවා කියන කාරණේ අකුසල ධර්මයන්ගේ ශක්තිය දුර්වල වෙන්න හේතු වෙනවායි කියලා. ඒ ශක්තිය නැවත නැවත අකුසල ශක්තිය අකුසල චේතනාවේ බලවත් බව වැඩි වෙන්නයි ඒ හේතු වෙන්නේ. ඊළඟට කවුරු හරි කෙනෙක් කුසල ධර්මයෙන් නිරත වෙන්නේ නැහැ. බොහෝ දුරට තරුණ පරම්පරාවන් අපි ගත්තොත් එහෙම සියලු දෙනාට අපි කියනවා නෙමෙයි. බහුල වශයෙන් ගත්තට පස්සේ තරුණ කාලේ ඉතින් අපි අටසිල් ගන්න ඕනේ නැහැනේ. තරුණ කාලේ භාවනා කරන්න ඕනේ නැහැනේ. වයසට ගියාට පස්සේනේ පන්සලට ගිහිල්ලා අටසිල් සමාදන් වෙන්න තියෙන්නේ. වයසට ගියාට පස්සේනේ භාවනා මධ්‍යස්ථානයට ගිහිල්ලා භාවනා කරන්න තියෙන්නේ. කියලා එහෙම හිතලා Taman තරුණ කාලේ කරන්න ඕනේ කුසල ධර්මයන් යෙදෙන්නේ නැහැ. තරුණ කාලේ Tamanගේ තරුණ මදේ නිසා, Tamanගේ යෞවන මදේ නිසා Taman කාමයන් හිම හැසිරීමෙන් ගත කරනවා. නමුත් පස්සේ කාලේ වයසට ගියාට පස්සේ හිතෙනවා මං ශක්තිය තියෙන කාලේ පින්දහම් කරේ නැහැ. මට ඒ කාලේ හොඳට ශක්තිය තිබුණා. ඒ කාලේ හොඳට භාවනා කරගන්න පුළුවන්. සිල් සමාදන් වෙන්න පුළුවන්. මට දැන් හරි අමාරුයි මම දැන් අසනීප වෙලා. දැන් එක තැනක වාඩි වෙලා ඉන්න බැහැ ගොඩක් වෙලා. කොන් දෙකක් කොම් දනිස් එකක් කොම් එනවා. අපරාධයෙන් මට ඒ කාලේ පින්දහම් කරගන්න බැරි වුණානි කියලා ඒ පිළිබඳව පසුතැවෙනවා. ඒ පිළිබඳව විපරිසර වෙනවා. ඉතින් මෙය ද්වේෂ මූලයත් එක්ක ඇති වෙන එක්තරා ගතියක්. ඒ ආරම්භණයත් එක්ක ගැටීමෙන් ඇතිවෙනා වූ ගති ස්වභාවයක්. ඒ නිසා මෙයත් අකුසලයක්. නිසා තමන් අතීතයේ අකුසල ධර්මයන් නිරත වෙලා ඒ අකුසල ධර්මයන් ගැන විපිලිසර වීම තමන්ට අතීතයේ කුසල ධර්මයන් යෙදෙන්න බැරි වුණයි කියලා. තමන්ට දන් දෙන්න බැරි වුණා අතීතේ. තමන්ට සිල් රකින්න බැරි වුණා, භාවනා කරන්න බැරි වුණයි කියලා හිතලා. ඒ පිළිබඳ පසුතැවෙන ගතියත් කුක්කුච්චේටමයි අයිති වෙන්නේ. හිතලා බලන්න අපි පසුතැවුණයි කියලා අපිට ඒ කුසලයේ සිදුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ හුදෙක්ම කුක්කුච්චයක් ඇතිවීම පමණයි. අකුසල චිත්තචෛතසිකයන් පහළ වීම පමණයි අපිට සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි එහෙම හිතුවයි කියලා අපිට කිසිම ප්‍රයෝජනයක් නැහැ. නැවත ඒ කුසලයේ සිද්ධ වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට කල යුත්තේ අපිට අපි යම් දවසක තීරණය කරා නම් තමන් ඇති වැරදක් උනායි කියලා. නැවත අපි අලුත් පියවරක් තියලා අපි දාන ආදී කුසල ධර්මයෙන් නිරත වෙන්නටයි උත්සාහවත් වෙන්නට ඕනේ. අතීතයේ ගියපු දේවල් ගැන අපි නැවත නැවත කල්පනා කරලා විපිරිසර වෙන්නට හොඳ නැහැ. අපි අතීතයෙන් පාඩමක් ගන්නට ඕනේ. නමුත් ඒ අතීතයේ කළ නොකළ දෑ පිළිබඳව හිතෙන් පසුතැවිලා විපිරිසර වෙනවා කියන එක අපි නොකළ යුතු කාරණයක්. ඒ නිසා මෙන්න මේ කුක්කුච්චය අපි කලින් කතා කරපු කුක්කුච්චය තමයි යාථාව කුක්කුච්චය කියන්නේ. කුක්කුච්චේත් ආකාර දෙකක් තියෙනවා. යාථාව කුක්කුච්චය සහ අයථාව කුක්කුච්චය කියලා. යාථාව කියලා කියන්නේ කුක්කුච්චේ ඇති ස්වභාවයෙන් ඇති වෙන ගති ස්වභාවය. දැන් මානයක් තියෙනවනේ. මානෙ තියෙනවා යාථාව මානෙ අයථාව මානෙ කියලා. කියන්නේ ස්වභාවයෙන් ඇති වෙන්න සාධාරණ ගති වූ මානයක් තියෙනවා. සමහර කරුණු තියෙනවා අසාමාන්‍ය ගති ස්වභාවයෙන් ඇති වෙන්නා වූ මානය. ඒ වගේ කරපු අකුසල් ගැනත් නොකරපු කුසල් ගැනත් පසුතැවෙන ගතිය තමයි යාථාව කුක්කුච්චය කියන්නේ. සමහර කෙනෙකුට හිතෙනවා තමන් කුසල් කරලා තියෙන්නේ නමුත් අකුසල්යයි කියලා හිතනවා.
අකුසලයේ කියලා හිතලා පස්සේ කාලෙක පසුතැවෙනවා. උදාහරණයක් වශයෙන් කවුරු හරි කෙනෙක් මිත්‍යා දෘෂ්ටික වෙනවා. මිත්‍යා දෘෂ්ටික වෙලා මෙයා හිතනවා අතීතේ මං භාවනා කරා. අතීතේ මේ විදිහේ කුසල ධර්මයන් කරානේ කියලා තමන් සම්‍යක් දෘෂ්ටික වෙලා කරපු කුසල ධර්මයන් ගැන තමන් පසුතැවෙනවා. ඒ වගේම තමන්ට හිතනවා නම් සත්තු මරලා යාග හෝම කරන එක හොඳයි කියලා. ඒ කරන්න බැරි වෙච්ච අකුසල ධර්මයන් ගැන හිතලා මෙයා පසුතැවෙනවා. අපරාධෙනේ මට ඒ කටයුතු කරන්න බැරි වුණානේ කියලා. ඒ වගේම උදාහරණයක් ගත්තොත් සමහර දෙයක් තමන්ගේ නිවසට සර්පයෙක් එනවා. ඒ වෙලාවේ සර්පයා මරා ගන්න බැරි වෙනවා. සර්පයා දෂ්ට කරනවා. ඒ වෙලාවේ හිතන අපරාධෙ මට සර්පයා මරා ගන්න බැරි වුණානේ කියලා. තමන් නොකරපු අකුසලයේ ගැන පසුතැවෙනවා. ඉතින් ඒ සඳහන් කරන්නේ ආයතාව කුක්කුච්චේ කියලා. එතකොට මෙන්න මේ විදිහට කුක්කුච්චේ ආකාර දෙකක් තියෙනවා. යථාව සහ ආයතාව වශයෙන්. ඊළඟට අපි කතා කරේ මෙතන නීවරණ කුක්කුච්චේ සම්බන්ධයෙන්. මේ නීවරණ කුක්කුච්චේට අමතරව පින්නතුනේ තවත් කුක්කුච්ච වර්ග දෙකක් අපේ අට කතා සාහිත්‍යය තුළ දක්වලා තියෙනවා. ඒ තමයි විනය කුක්කුච්චේ සහ හත්පාද කුක්කුච්චේ කියන කාරණා. පළවෙනි එක තමයි නීවරණ කුක්කුච්චේ. නීවරණ කුක්කුච්චේ. නීවරණ කුක්කුච්චේ කියලා කියන්නේ අපි දැන් කතා කරපු නීවරණය අකුසල චෛතසිකේ. දෙවෙනි එක විනය කුක්කුච්චේ. දෙවෙනි එක විනය කුක්කුච්චේ. තුන්වෙනි එක හත්පාද කුක්කුච්චේ. තුන්වෙනි එක හත්පාද කුක්කුච්චේ. මොනවද මේ කරුණ කාරණාත් අපි පැහැදිලි කරගනිමු. පත්‍රිකාවේ දක්වලා තියෙනවා. දැන් අපි කතා කළා විනය නීවරණ කුක්කුච්චය ගැන. විනය කුක්කුච්චය කියලා කියන්නේ පින්නතුනි භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන්ම ඇති වෙනවා ශික්ෂාවද සම්බන්ධයෙන් මේ දේ කැපද අකැපද කියලා ඇති වෙනවා. ඒ කාරණේ විනය ගරුක භික්ෂුන් වහන්සේලාට ඇති වෙන්නේ. එතකොට මෙන්න මේ කුක්කුච්චං uppannං හෝති කියලා විනය පිටකේ දැක්වෙනකොට ඒ අවස්ථාවේ භික්ෂුන් වහන්සේලාට අදහසක් ඇති වෙනවා. ඒ අවස්ථාවේ භික්ෂුන් වහන්සේලාට අදහසක් ඇති වෙනවා මේක වැළඳුවොත් Tamanට ඇවැත් වෙනවද නැද්ද කියලා. කැපද අකැපද කියලා අදහසක් ඇති වෙනවා. ඉතින් ඒ අකුසල ධර්මයක් නෙමෙයි. ශෛක්ෂ පෘථග්ජන භික්ෂුන් වහන්සේලාට මේ කුසල ධර්මයක් වශයෙන් පහළ වෙන්නේ රහතන් වහන්සේලාට පහළ වෙන්නේ ක්‍රියා වශයෙන්. તો රහතන් වහන්සේලාට පවා විනය පිළිබඳ මනා දැනුමක් නැති රහතන් වහන්සේලාටත් මේ කැපද අකැපද කියලා අදහස් ඇති වෙනවා. ඒ බඳු අවස්ථාවලදී අපි දක්වන්නේ විනය කුක්කුච්චේ ලෙස. ඊළඟට දක්වන්නේ හත්පාද කුක්කුච්චේ. හත්පාද කුක්කුච්චේ කියලා කියන්නේ වෙනතුනේ මොකක් හරි වැඩක් කරන ඉන්නකොට තමන්ගේ අතපය හරි අසංවරයි. තමන්ගේ අතපය හරි නොසන්සුන්. උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ ඉගෙන ගන්න වෙලාවේ ඒ ගුරුවරයා උගන්වනවා මේ වෙලාවේ තමන් පෑනකින් මේසෙට තට්ටු කර කර ඉන්නවා. එහෙම නැත්නම් ගුරුවරයා උගන්වනකොට මෙයා කකුල හොලෝ ඉන්නවා. බණ අහනකොට කකුල හොලෝ ඉන්නවා. එහෙම නැත්නම් අතින් තට්ටුවක් දදා ඉන්නවා. මෙන්න මේ වගේ තමන් වෙනක් වැඩක් කරන අතරතුරේදී අතපය හරිම අසංවරයි. තමන්ට ඒක දැනෙන්නේ නැහැ. වෙලාවකට අනික බලාගෙන ඉන්න කෙනෙකුට තමයි පේන්නේ. ඒ නිසා ඒ වෙලාවේ තමන් බණ අහන අතරතුරේ තමන්ගේ සිතේ අකුසල ධර්ම પરම්පරාවක් පහළ වෙමින් යනවා. ඉගෙන ගන්න අතරතුරේදී සමහර වෙලාවට ප්‍රශ්නයක් අහනවා. ගුරුවරයා අහනකොට තමන්ට ගුරුවරයා ඉගෙනුනේ මොකක්ද කියලා ඒ වෙලාවේ ඉගෙනුනේ මොකක්ද කියලා මතකත් නැහැ. මොන ධර්ම සාකච්ඡාවක් කර ඉන්නවා. නමුත් තමන් ඒ වෙලාවේ කකුල හොලෝ හරි එහෙම නැත්නම් අතින් තට්ටු කර හරි ඉන්නවා. ධර්ම සාකච්ඡාවේදී මොනවද සාකච්ඡා කරේ කියලා මතක නැහැ. කවුරු හරි ප්‍රශ්නයක් අහුවට පස්සේ ඒ වෙලාවේ මොනවද කතා කර හිටියේ කියලා මතක නැහැ. තමන් වැඩක් කරගෙන අතරේ ඒ අතරතුරේ බොහෝ අකුසල චිත්ත පරම්පරාවන් පහළ වෙනවා. ඒතකොට මේ අවස්ථාවේදී අකුසල සිත් සමහර ලාවට ලෝභ සාගත සිත් වෙන්න පුළුවන්, ද්වේෂ මූල සිත් වෙන්න පුළුවන්. සමහර වෙලාවට වෙනත් වූ මොහ මූල සිත් දෙකින් එකක් වෙන්නටත් පුළුවන්.
ඒතකොට මෙතන මේ හත්පාද කුක්කුච්චය කියලා දක්වන පදේ අපි අභිධර්මාර්ථ ඇහිඳිනකොට හත්පාද කුක්කුච්චේ අකුසල චිත්තුප්පාදයන් 12ම අපි සලකනවා. ඉතින් මේ අවස්ථාවට අනුරූපව අපි සලකලා බලන්න ඕනේ. මේ අවස්ථාවේ පහළ වෙන්නේ කුමන සිද්ද කියලා. බොහෝ දුරට අපිට හිතෙන්නේ හත්පාද කුක්කුච්චේ අවස්ථාවේ බොහෝ දුරට ලෝභ මූල සිත් ඇතිවීමේ සම්භාවිතාවය වැඩි. ඉතින් මේ තමයි පින්නතුනි කුක්කුච්චේ සම්බන්ධයෙන් අපට දක්වන්න තියෙන කරුණු කාරණා. මේ පිළිබඳව තව දීර්ඝ විස්තර මේ පින්නතුන්ට අභිධර්මයේ ඉගෙන ගන්න පාඩම්වලදී ඒ වගේම මූලික સિદ્ધාන්ත ඉගෙන ගන්න පාඩම්වලදී මේ පින්නතුන්ට චෛතසික සම්බන්ධයෙන් දීර්ඝ විස්තර තවදුරටත් දැනගන්නට පුළුවන්. අද දිනේදී අපි නීවරණයේ සම්බන්ධයෙන් යම් කිටි විස්තරයක් මේ සූත්‍රය අනුසාරයෙන් කොහොමද අර්ථ ගන්න කියන කාරණේ තමයි පැහැදිලි කරන්න යෙදුනේ. එතකොට මේ කතා කරපු නීවරණ මේ කතා කරපු කුක්කුච්ච අතුරින් අපි මෙතනින් සලකන්නේ මේ නීවරණ කුක්කුච්චේ විතරයි. එතකොට අපි සලකන්නේ මේ නීවරණ කුක්කුච්චේ විතරයි මෙතනින්. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරන්නට යෙදුනේ විනය කුක්කුච්චයක් නෙමෙයි හත්පාද කුක්කුච්චයක් නෙමෙයි නීවරණ කුක්කුච්චය. එතකොට විනය පිටකේ කුක්කුච්චං උප්පන්නං හෝති කියලා දක්වනකොට අපි බලන්න ඕනේ එතන මොන අර්ථයේද තියෙන්නේ කියලා. එතන බොහෝ දුරටම තියෙන්නේ විනය සම්බන්ධයෙන් කැප අකැප දේ සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලාට ඇති වෙච්ච කුකුසයි. ඒතකොට මෙතන කතා කරලා තියෙන්නේ මේ නීවරණ කුක්කුච්චය සම්බන්ධයෙන්. අපි දැන් බලමු මේ උද්ධච්ච කුක්කුච්ච නීවරණේ දුරු වෙන්නට හේතු වෙන කාරණා මොනවද කියන එක ඊළඟ සූත්‍රයෙන් අපි සාකච්ඡා කරලා බලමු. එතකොට උද්ධච්ච කුක්කුච්චේ දුරු වීම සම්බන්ධ වෙන සූත්‍රයේ ඒ වර්ගයේම තියෙන 9 වෙනි සූත්‍රය. නාහම් මේ සූත්‍රය තමයි මේ විනුතුන් දැක බලා ගන්න පුළුවන් පාඨය. පත්‍රිකාවෙන් බලා ගන්නටත් පුළුවන්. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි යේන අනුප්පන්නං වා උද්ධච්ච කුක්කුච්චං නුප්පජ්ජති උප්පන්නං වා උද්ධච්ච කුක්කුච්චං පහියති යත ඉදං භික්කවේ චේතසෝ රූපසමෝ රූපසන්තස්ස භික්කවේ අනුප්පන්නං චේව උද්ධච්ච කුක්කුච්චං නුප්පජ්ජති උප්පන්නං ච උද්ධච්ච කුක්කුච්චං පහියති කියලා දේශනා කරලා තිබෙනවා. එතකොට සූත්‍රයේ සරල අදහස තමයි මහණෙනි නූපන්නා උද්ධච්ච කුක්කුච්චයක් නූපදීම පිණිසත් උපන්නා උද්ධච්ච කුක්කුච්චයක් ප්‍රහාණය වීම පිණිසත් පවතිනා කරුණු කාරණා අතුරින් සිතේ සංසිඳීම නම් වූ කාරණයක් තියෙනවද? මේ සිතේ සංසිඳීම කියන කාරණය උද්ධච්ච කුක්කුච්චයාගේ දුරු වීම පිණිස හේතු වෙන බව භාගතුන් වහන්සේ තමන්ගේ සර්වඥතා ඥාණයෙන් දකින බව දේශනා කරත් යෙදුණා. ව්‍යාකරණයට බැලුවොත් එහෙම පත්‍රිකාවෙන් බලා ගන්න පුළුවන්. මහණෙනි යම් ධර්මයක් හේතු වෙන්නේ යම් ධර්මයක් කරන කොටගෙන අසමුදාචාර වශයෙන් හෝ අනනුභූතාරම්මන වශයෙන් නූපන්නා උද්ධච්ච කුක්කුච්චයක් නූපදීද උපන්නා උද්ධච්ච කුක්කුච්චයක් උපන්නා උද්ධච්ච කුක්කුච්චයක් තදංග විස්කම්බන සමුච්ඡේද පටිපස්සද නිස්සරණ වශයෙන් ප්‍රහාණය වුණු ලැබෙයිද මේ ධර්ම අතුරින් මහණෙනි ධ්‍යාන විදර්ශනාදීන් සිතේ සංසිඳීම කියන මේ කාරණේ හරන් එකදු ධර්මයකදු මම සර්වඥතා ඥාණයෙන් නොදකිමි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. මහණෙනි ූපසන්ත චිත්තස්ස කියලා දැක්ුවේ ධ්‍යාන විදර්ශනා ආදීන් සංසිඳුණු සිත් ඇත්තහුට අසමුදාචාර වශයෙන් අනනුභූතාරම්මන වශයෙන් නූපන්නා උද්ධච්ච කුක්කුච්චයක් නූපදිනවා උපන්නා උද්ධච්ච කුක්කුච්චයක් තදංග විස්කම්බන සමුච්ඡේද ආදී වශයෙන් ප්‍රහාණය වනු ලැබෙනවා. එතකොට මේන් අපි මේ ූපසන්ත කියන පදේට අර්ථ දීලා තියෙන්නේ ධ්‍යාන විදර්ශනා ආදීන් සංසිඳුණු සිත් ඇත්තහුට කියලා. ඉතින් මේ අපි අපිට කැමති විදිහට අර්ථ දුන්නා නෙමෙයි අට කතාවේ තියෙන විග්‍රහ වලට අනුකූලව තමයි අර්ථ දෙන්නට යෙදුනේ. ඒතර මෙතන මේ මුඛ්‍ය අර්ථයක් තමයි දීලා තියෙන්නේ. මුඛ්‍ය අර්ථය තමයි අපේ සිත හොඳටම සංසිඳෙන්නේ ධ්‍යාන විදර්ශනා ඥාන ආදීන්. නමුත් ඊට මෙහයින් කරන දන් දීම් ආදීදී පව අපේ සිත සංසිඳීමකටපත් වෙනවා. ඒ වගේම සීල් රකින අවස්ථාවේදී අපේ සිත සංසිඳීමකටපත් වෙනවා. මෙතන උත්කෘෂ්ඨ පරිච්ඡේද වශයෙන් ගත්තට පස්සේ තමයි ධ්‍යාන විදර්ශනා ආදී දක්වලා තියෙන්නේ. ධ්‍යාන ආදීන් ඒ අරමුණේ නැවත නැවත ඒ අරමුණේ යෙදෙනකොට ඒ අරමුණේ සිත එකඟ වෙනකොට සිතේ තියෙන අර කැළඹෙන ගතිය දුරු වෙලා හිත හිමීට සංසිඳෙන්නට ගන්නවා. දැන් මේ පින්නතුන්ට උනත් උදා අත්දැකීම් ඇති තමන් භාවනා කරලා තියෙන අවස්ථාවලදී තමන් බුදුගුණ වඩන විට එහෙම නැත්නම් ආනාපාන සතිය වඩන විට නැත්නම් අසුභ භාවනාවක් අට්ටික සංඥාවක් වඩන විට
මුලින්ම Tamante අරමුණේ හිත එකඟ කරගන්න අමාරුයි. හරියට කුළු ගොනෙක් වගේ අහට දුවනවා මෙහෙට දුවනවා. ඉතින් හිමීට ටික වෙලාවක් ගත වෙන්න, පැය ගාණක්, දවස් ගාණක් ගත වෙන්න හිමීට Tamange හිත අර දැඩි ලෙස කැළඹෙන ජලතලයක් හිමීට ඒ කැළඹෙන ගතිය අඩු වෙනවා වගේ අපේ හිත හිමීට තැම්පත් වෙන්නට ගන්නවා. එහෙම තැම්පත් වෙලා Tamange උත්සාහය මත, Tamange පාරමී ශක්තිය මත, ඉන්ද්‍රිය ධර්මයන්ගේ බලවත්කම මත Tamange හිත කාලානුරූපව Tamanටම තැම්පත් වෙනවා දැනෙනවා. ඒතොර කාලයත් එක්ක Tamanට වෙනද වගේ මහන්සි වෙන්න ඕනේ. මුලින්ම ගොඩක් වෙහෙස මහන්සි වෙන්න ඕනේ හිත තැම්පත් කරගන්න. නිරන්තරයෙන් හිත විසිරෙනවා. ටික කාල ගත වෙනකොට හිත විසිරෙන ගතිය ටික අඩු වෙනවා. අඩු වෙලා ගිහිල්ලා Tamange සිතේ ඒකාග්‍රතාව ධර්මයන් වැඩි වෙන්න සමාධිය දියුණු වෙන්න හිත තැම්පත් වෙන ස්වභාවයටපත් වෙනවා. ඉතින් ඒ සඳහා හේතු වෙන මූලික කරුණු දෙක තමයි ධ්‍යාන වැඩිම සහ විදර්ශනා වැඩිම කියලා දක්වන්නට යෙදුනේ මෙතන. මුඛ්‍ය අර්ථයෙන් තමයි, මූලික අර්ථයෙන් තමයි, ප්‍රධාන අර්ථයෙන් තමයි ධ්‍යාන විදර්ශනා වශයෙන් දක්වන්නට යෙදුනේ. එතකොට තවත් අෂ්ට කතාවේ දක්වලා තියෙනවා කරුණු කාරණා කිහිපයක්. උද්ධච්ච කුක්කුච්ච නීවරණය දුරු වීම පිණිස හේතු වෙන්නා වූ කරුණු කාරණා. මේ තමයි මේ පින්තුන්ට බලා ගන්නට පුළුවන්. පළවෙනි කාරණය තමයි බහුසුතතා. බහුසුතතා කියලා කියන්නේ ධර්ම ඉගෙනගෙන තියෙන්න ඕන. මේ අට කතාවේ තියෙන විදිහට තමයි පාළි අර්ථ කතා වශයෙන් ධර්ම ඉගෙනගෙන තියෙන්න ඕන. පාළි විතරක් ඉගෙනගෙන තිබිලත් මදි. පාළියේ තියෙන අර්ථ විවරණය කරලා තියෙන අට කතාවේ. එතකොට ඒ විවරණ වලට අනුකූලව තමන් ධර්ම ඉගෙනගෙන තියෙන එක තමන්ට උද්ධච්ච කුක්කුච්චේ දුරු වෙන්නට හේතු වෙනවා. ඒකට හේතුවක් වශයෙන් බැලුවොත් එහෙම ප්‍රධාන වශයෙන් තමන් ධර්ම ඉගෙනගෙන තියෙනකොට තමන් දන්නවා කුසල් මොනවද අකුසල් මොනවද කියලා දන්නවා. කැප දේවල් මොනවද අකැප දේවල් මොනවද කියලා දන්නවා. තමන්ගේ හිතේ උද්ධච්චයක් ඇති වුණාට පස්සේ මේ වෙලාවේ තමන් මොන ධර්මද වඩන්න ඕන, මොන බොජ්ජංග ධර්මද වඩන්න ඕන කියලා දන්නවා. ඒ වෙලාවේ තමන් සමාධිය වැඩිපුර වඩන්නට ඕන කියලා තමන් දන්නවා. තමන් උපේක්ෂාව වැඩිපුර වඩන්නට ඕන කියලා දන්නවා. ඒ වෙලාවේ තමන් වැඩිපුර වීරිය වඩන්නට යන්නේ. හිත තැම්පත් කරගන්න තමයි හිත නැඹුරු වෙන්නේ. මේ වගේ ධර්මයේ දන්න කෙනා ඒ ධර්ම දැනුම මෙයාට උපකාර වෙනවා. තමන්ගේ හිතේ තියෙන උද්ධච්ච කුක්කුච්චයන් දුරු කරගන්නට. ඊළඟට පරිපුච්ඡ කතා කියලා තියෙන්නේ අපි ගුරුවරුන්ගෙන් අහලා ගැටලු අහලා විමසලා දැනගෙන තියෙන්නට ඕනේ. විශේෂයෙන් ධර්ම ඉගෙන ගැනීම විතරක් නෙමෙයි කතා කරනවා. මේ ඉගෙනගත්ත ධර්මයේ Taman දරා ගන්නට ඕනේ. සුතා, දතා, වචසා, ಪರಿචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨිය, සුප්පටි විද්‍යාව කියලා දක්වලා තියෙන මේ කරුණ. ඒ නිසා මේ ධර්මයේ දරාගෙන මේ ධර්මයේ නැවත සාකච්ඡා කරන්න ඕනේ. අපේ ගැටලු තියෙන අවස්ථාවන් අපි විසඳ ගන්නට ඕනේ. ඒ නිසා තමයි මේ ධර්මයේ අපි ගුරු ඇසුරකින් ලබා ගන්නෙ. නිසා ගුරු ඇසුරෙන් මේ ධර්මයේ ලබා ගන්නකොට අපට වැඩි ඒ ගුරුවරයා යම් අත්දැකීමක් ලැබලා තියෙනවා. ඒ ගුරුවරයා අපට වැඩි යම් දැනුමක් තියෙනවා. සමහරවිට ශිෂ්‍යයා දක්ෂ වෙන්න පුළුවන්. නමුත් ශිෂ්‍යයා පළවෙනි වතාවට ඉගෙන ගන්න. ගුරුවරයා එක වතාවක් හරි කීප වතාවක් හරි ඉගෙනගෙන තියෙනවා. එතකොට ඒ ගුරුවරයාට යම් අත්දැකීමක් තියෙනවා. දැනුම වශයෙන් අත්දැකීමක් තියෙනවා. ප්‍රායෝගික වශයෙන් අත්දැකීමක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි ගුරු ඇසුර ඉගෙන ගන්නකොට අපිට මේ ගැටලු විසඳා ගන්නට හැකියාව ලැබෙන්නේ. ඒ පිළිබඳව අපි හොඳ උදාහරණ ගත්තොත් එහෙම තනියෙන් කවුරු හරි කෙනෙක් ඉගෙන ගන්න යනවා. ඒ තනිය ඉගෙන ගන්නකොට ගොඩාක් ගැටලු මතුවෙනවා. ඒ ගැටලු Tamanට තනියෙන් විසඳ ගන්න ගියාට පස්සේ ගොඩක් කාල වෙලා යනවා. අපි ගුරු ඇසුර ඉගෙන ගන්නකොට ඒ ගුරුවරයාගෙන් අපිට ඉක්මනින් මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්නට පුළුවන්. ඒ නිසා අපි ගුරු ඇසුරේ ධර්ම ඉගෙනගෙන Tamanගේ ගැටලු විසඳා ගැනීම කියන කාරණේ අපිට විශේෂයෙන් හේතු වෙනවා අපේ හිතේ තියෙන උද්ධච්ච කුක්කුච්චයන් දුරු වෙන්න. මොකද අපේ හිතේ කැළඹීම් ගතිය ඇති වෙනවා. අපි ධර්මයේ හරියට නොදන්න නිසා. එතකොට අපි හරියට දන්නවා නම් කැප දේවල් ගැන දන්නවා නම් ඒ පිළිබඳ විමසගෙන තියෙනවා නම් අපිට අපේ තියෙන හිතේ උද්ධච්ච කුක්කුච්චයන් දුරු කරගන්නට පුළුවන්. ඊළඟ කාරණේ බැලුවොත් එහෙම එයත් විනයත් එක්කම බැඳිලා තියෙන දෙයක් විනේපක තඤ්ඤුතා. විනය පිළිබඳ මනා දැනුමක් තියෙන්නට ඕනේ. ඒ පිළිබඳව මනා දැනුමක් තියෙනකොට භික්ෂුන් වහන්සේ දන්නවා මොනවද කැප දේවල් මොනවද අකැප දේවල් කියලා. නැත්නම් තමන් කැපයයි කියලා අකැප දේවල් කරනවා. අකැපයයි කියලා කැප දේවල් කරනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ඊළඟ භික්ෂුන් වහන්සේට රාත්‍රියට කෑම වළඳන්න පුළුවන් කියලා රාත්‍රියට කෑම වළඳනවා. එහෙම නැත්නම් අපි වෙන ආහාර වර්ගයක් සලකනවා මේ ආහාරය රාත්‍රියට කැපයි කියලා හිතලා රාත්‍රියට ආහාරයක් වළඳනවා. ඒ බෙහෙතක් කියලා හිතලා වළඳනවා. අන්න ඒ වගේ
හරියට විනය පිළිබඳ පැනවීම පිළිබඳ මනා දැනුමක් නැති වුණාට පස්සේ කැපදේවල් අකපලෙස් සලකනවා අකපදේවල් කැපලෙස් සලකනවා. එහෙම සලකලා පස්සේ කාලෙකදී Tamanට පිපිලිසර වෙනවා. Taman පස්සේ කාලෙකදී Tamanට කුකුසක් ඇති වෙනවා. මම අතීතයේ අකුසල් කරන්නේ නැති. මම අතීතයේ ඇවැත් වලටපත් වෙන්නේ නැති කියලා Tamanට කුකුස් ඇති වෙනවා. ඉතින් ඒ නිසා විනය පිළිබඳ මනා දැනුමක් තිබීමත් විශේෂයෙන්ම හේතු වෙනවා. විශේෂයෙන් මේ කුක්කුච්චේ දුරු වෙන්නට. මොකද එතකොට Tamanට පිළිසර වෙන්නට අවස්ථාවක් නැහැ. Taman හරියට දන්නවා ඇවැත් මොකක්ද කියලා දන්නවා. ඇවැතින් මිදෙන්නේ කොහොමද කියලා දන්නවා. අනාපත්‍ය මොනවද කියලා දන්නවා. ඇවැත් නොවෙන්නේ කොහොමද කියලා දන්නවා. ඒ නිසා මේ විනය මනා දැනුමක් තිබීම කියන එක උද්ධච්ච කුක්කුච්චේ දුරු වෙන්නට හේතු කාරණයක්. ඉතින් මේ පින්නතුන්ට තමන්ගේ සීලය සම්බන්ධයෙන් යම් මනා දැනුමක් තියෙන්නට ඕනේ. අඩුමතරමේ පංචශීලයේ සම්බන්ධයෙන් ඒ වගේම උපෝසථ දිනවල සමාදන් වෙන අටසිල් ගැන සම්බන්ධයෙන් මේ පින්නතුන්ට මනා දැනුමක් තිබුණාට පස්සේ මේ පින්නතුන්ට තමන්ගේ සීලය සම්බන්ධයෙන් තමන්ට සැක ඇති වෙන්නේ නැහැ. ඊළඟට බුද්ධ සේවිතා කියලා කියන්නේ වැඩිහිටි මහතෙරුන් වහන්සේලා ඇසුරු කරන්නට ඕනේ. ඊළඟට බලන්න පස්වෙනි කාරණේ කල්යාණ මිත්‍රතාව. මෙතන කරුණු දෙකක් දක්වලා තියෙන්නේ. මෙතන මේ කල්යාණ මිත්‍රතාව කියලා කියනකොට විනයධර කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන බව. විනයධර කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනකොට අපිට උන්වහන්සේලාගෙන් අපට ඇති වෙන විනය ගැටලු විසඳ ගන්නට පුළුවන්. අපට ඇති වෙන විනය කුකුස් විසඳ ගන්නට පුළුවන්. අපට කැප දේවල් අකැප දේවල් පිළිබඳව මනා විනිශ්චයන් ගන්නට පුළුවන්. ඊළඟට මේ බුද්ධ සේවිතා කියලා කියන්නේ විශේෂයෙන්ම මේ පුද්ගල උපනිශ්‍රය ගැන තවත් දක්වලා තියෙන කාරණයක්. වැඩිහිටි භික්ෂුන් වහන්සේලා සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලා ඊතරම් මහා විනයදර භික්ෂුන් වහන්සේලා නොවුනත් උන්වහන්සේලා කාලයක් මුළුල්ලේ සිල් ආරක්ෂා කිරීමෙන් දුතංග ආරක්ෂා කිරීමෙන් උන්වහන්සේලාට ඒ පිළිබඳව යම් අත්දැකීමක් ලැබිලා තියෙනවා. විනය පිළිබඳ යම් දැනුමක් තියෙනවා. මම අදහස් කරන්නේ මේන් මහා විනය මේන් කතා කරන කල්යාණ මිත්‍ර කියන පදේ නෙමෙයි. කල්යාණ මිත්‍ර කියන පදේදී විනයදර බව විශේෂවත් කරලා තියෙනවා. බුද්ධ සේවිතා කියන එකේදී විනයදර බවට වැඩි දක්වලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලා සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලා ඇසුරු කරන එක. ඒ සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලා ඇසුරු කරනකොට අපේ හිතේ තියෙන සැක සංකා දුරු වෙනවා. අපි දන්නවා උන්වහන්සේලා වැඩ කරන විදිහට. උන්වහන්සේලා දාන වළඳනකොට උන්වහන්සේලා කොහොමද කටයුතු කරන්නේ? සිවුරු පරිභෝග කරද්දී කොහොමද කටයුතු කරන්නේ? ගමනක් බිමනක් කරනකොට කොහොමද කටයුතු කරන්නේ? කාන්තාවන් එක්ක ඇසුරු කරනකොට කොහොමද කටයුතු කරන්නේ කියලා අපිට පේනවා. මිල මුදල් සම්බන්ධයෙන් උන්වහන්සේලා කොහොමද කටයුතු කරන්නේ කියලා අපිට පේනවා. අත්දැකීම් තියෙනවා. මිල මුදල් සම්බන්ධයෙන් කොහොමද වචන පාවිච්චි කරන්නේ? ඉතින් මේ පිළිබඳව අපිට මේ වැඩිහිටි මහතෙරුන් වහන්සේලා ඇසුරු කරලා මේ වැඩිහිටි මහතෙරුන් වහන්සේලාගේ අත්දැකීම් තුලින් අපිට අපේ ජීවිතය සිල්වත් ජීවිතය තවදුරටත් සාර්ථක කරගන්න පුළුවන්. ඒ තුලින් අපේ කුකුස් ඇතිවීම වැළැක්වන්නටත් අපේ සිත විසිරෙන ගතිය වළක්වන්නටත් මේ කාරණේ හේතු වෙනවා. ඊළඟට සප්පාය කතා. අපි කලිනුත් කතා කරපු දේ තමයි ධර්ම ශ්‍රවණය කියන කාරණේ. ධර්ම ශ්‍රවණය විතරක් නෙමෙයි අපි කතා කරන්න ඕනේ කැප අකැප දේවල් පිළිබඳව සාකච්ඡා කරන්න ඕනේ. ඒ කියන්නේ විනය සාකච්ඡා පවත්වන්නට ඕනේ. ඊළඟට ධ්‍යාන වැඩිම විදර්ශනා වැඩිම පිළිබඳව අපි සාකච්ඡා කරන්න ඕනේ. ධර්මයේ කතා කරනවා ධර්මයේ සාකච්ඡා කිරීම කියන මෙන්න මේ දේවල් කරන්නට ඕනේ. අපි පින්නතුන් විශේෂයෙන් මේ පින්නතුන්ට බුරුමේ ලක්ව අත්දැකීමක් පැහැදිලි කරනවා නම් එක විහාරයක් තියෙනවා මොළමියන් නගරයට ආසන්නයි. ඒ විහාරයේ අවුරුද්දකට එක වතාවක් දවස් 3ක් විනය සාකච්ඡාවක් තියෙනවා. මෙන්න මේ විනය සාකච්ඡාවේදී එක එක මාතෘකා යටතේ දවස පුරා විනය සාකච්ඡා කරනවා. එදාට ඉන්න රට වටේම ඉන්න මහා විනයදර දුතංගදර භික්ෂුන් වහන්සේලා එකතු වෙනවා. කියන්නේ හරිම සතුටු දවස් 3ක් ඒ දවස් 3 කියලා කියන්නේ. එතකොට කැලේ ඉන්න භික්ෂුන් වහන්සේලා සමහර භික්ෂුන් වහන්සේලා කැපකරුව පාවිච්චි කරන්නේවත් නැහැ. ඉතින් මේ වගේ මහා විනයදර දුතංගදර භික්ෂුන් වහන්සේලාගේ එක් රැස්වීමක් අවුරුද්දකට සැරයක් අපිට දකින්න ලැබෙනවා. එක් රැස්වීමේදී උන්වහන්සේලා විනය සාකච්ඡා කරනවා, තමන්ගේ තියෙන නොයෙක් ගැටලු විසඳනවා. අනේ වගේ හරිම ලස්සන සංඝයාගේ එකමුතුවක් ඒ අවුරුද්දකට සැරයක් ඒ විහාරය අපිට දකින්නට ලැබුණා. ඉතින් මෙයත් මේ සප්පාය කතා කියන කාරණයට අදාළවම කාරණයක් තමයි. ඒ නිසා අපි එසේ පිරිස එකතු වෙන්නට බැරි වුණත් පුළුවන් වෙලාවට කැප දේවල් පිළිබඳව සාකච්ඡා කරන්නට. කොහොමද ධ්‍යානයන් කොහොමද අපි ධ්‍යාන වඩන්නේ? කොහොමද සමත භාවනා වඩන්නේ? කොහොමද විදර්ශනා භාවනා වඩන්නේ? කියන මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව අපි විтин විට කලින් කලට අපි මේ ධර්ම සාකච්ඡා කරන්නට, ධර්ම ශ්‍රවණය කරන්නට, අනික් අයට කියලා දෙන්නට, අනික් අය සමග සාකච්ඡා කරගෙන කිරීම තුලින් මෙන්න මේ උද්ධච්ච කුක්කුච්ච නීවරණය දුරු වෙන්නට එයත් කාරණයක් වෙනවා. දෙපින්නුතුනි මේ කරුණු කාරණා තමයි අට කතාවේ දක්වලා තිබෙන්නේ. අපි කෙටියෙන් සිහිපත් කරන්නට යෙදුනේ
උද්ධච්ච කුක්කුච්ච නීවරණය ඇති වෙන්න හේතු වෙන කරුණු කාරණාත් උද්ධච්ච කුක්කුච්චේ නීවරණය දුරු වෙන්න හේතු වෙන කාරණාත්. ඊළඟට මේ පිටුතුන ගැටලුවක් ඇති වෙන්න පුළුවන් මේ උද්ධච්චය ඇති වෙන්නේ අකුසල් සිත් 12. කුක්කුච්චය ඇති වෙන්නේ ද්වේෂ මූල සිත් 2. එතකොට මෙතන නීවරණය වෙන්නේ මොනවද කියලා. මේ පිටුතුන බලන්න පුළුවන් ධම්මසංගණියේ නික්ඛේප කාණ්ඩයත් අට කතා කාණ්ඩයත් එයින් පැහැදිලිව දක්වලා තියෙනවා අකුසල් සිත් 12 මේ දෙන උද්ධච්චයේ නීවරණයක් වෙනවා. එතකොට කුක්කුච්චය ගැන කතා කරන්න දෙයක් නැහැ. අපිට කුක්කුච්චය කොහොමද ද්වේෂ මූල සිත් 2 යෙදෙන්නේ? ඒ ද්වේෂ මූල සිත් 2 යෙදෙන කුක්කුච්චය ඒකාන්තයෙන් නීවරණයක් වෙනවා. උද්ධච්චයේ සම කුක්කුච්චයේ යෙදීම මේ දෙකම එකට යෙදීම පමණක්ම නීවරණයක් වෙනවා කියන අපි ගන්න හොඳ නැහැ. උද්ධච්චයේ පමණක් යෙදෙන කොටත් උද්ධච්චයේ නීවරණයක් වෙනවා. කුක්කුච්චයත් එක්ක කොහොමද උද්ධච්චය දෙනවා? මොකද උද්ධච්චය අකුසල සිත්වල සියල්ලගෙම දෙන්න නිසා. ඒ නිසා අපි වැරදි අදහසක් ඇති කර ගන්නට හොඳ නැහැ. උද්ධච්ච කුක්කුච්ච නීවරණය ඇති වෙන්නේ ද්වේෂ මූල සිත්වල පමණක්යයි කියලා. ඒ නිසා ලෝභ මූල සිත්වලත් උද්ධච්ච නීවරණය වෙනවා. ද්වේෂ මූල සිත්වලත් උද්ධච්ච නීවරණය වෙනවා. මොහ මූල සිත්වලත් උද්ධච්ච නීවරණය වෙනවා. ඊළඟට කුක්කුච්ච නීවරණය ගන්නකොට කොහොමද උද්ධච්චය කුක්කුච්චය එකට ඇති වෙන්නේ? මොකද උද්ධච්චයේ සියලු අකුසල චෛතසිකවල සබ්බ අකුසල සාධාරණ චෛතසිකයක් නිසා සියලු අකුසල සිත්වල යෙදෙනවා. ඒ නිසා කුක්කුච්චය සම උද්ධච්චය යෙදෙනකොට එයත් නීවරණයක් වශයෙන් කුක්කුච්චය වෙනම ගත්තත් නීවරණයක් වශයෙන් සත්වයාගේ ඒ කුසල ධර්මයන් පහළ වීම කියන එක නිවන් මඟ ආවරණය කිරීම ධ්‍යාන මාර්ගඵලාදී කුසල ධර්මයන් ආවරණය කිරීම කියන එක සිද්ධ කරනු ලබනවා. ତර මේ කරුණු කාරණා තමයි අපි දැනගන්නට ඕනේ උද්ධච්ච කුක්කුච්ච නීවරණයේ වශයෙන් කෙටියෙන් මේ සූත්‍රයට අනුකූලව තවත් යම් අතිරේක කරුණු කාරණා මේ පින්දුතුන්ට අභිධර්ම පාඩම් වලදී දැනගන්නට ලැබෙවි. අපි ඊළඟට මෙහි ඉතිරි අවසාන සූත්‍රයට අපි යමු වෙමු. අවසාන සූත්‍රයේ දැක්වෙන්නේ විචිකිච්ඡාව සම්බන්ධයෙන්. වර්ගයේ පළවෙනි සූත්‍රයෙන් දැක්වෙනවා විචිකිච්ඡාව ඇති වෙන්න හේතු වෙන කාරණේ. 10 වෙනි සූත්‍රයෙන් දැක්වෙනවා විචිකිච්ඡාව දුරු වෙන්නට හේතු වෙන කාරණේ. සූත්‍රයේ පාළි අපි කතා කරොත් එහෙම නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමුනුපස්සාමි යේන අනුප්පන්නාවා විචිකිච්ඡා නුප්පජ්ජ නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමුනුපස්සාමි යේන අනුප්පන්නාවා විචිකිච්ඡා උප්පජ්ජති උප්පන්නාවා විචිකිච්ඡා විහියෝ භාවය වේපුල්ලාය සංවත්තති යතයිදං භික්කවේ අයෝනිසෝ මනසිකාරෝ අයෝනිසෝ භික්කවේ මනසිකරෝතෝ අනුප්පන්නාචේව විචිකිච්ඡා උප්පජ්ජති උප්පන්නාච විචිකිච්ඡා විහියෝ භාවය වේපුල්ලාය සංවත්තති. දැන් මෙතන තවත් ව්‍යාකරණ විග්‍රහයක් අපි කෙටියෙන් බලමු. විචිකිච්ඡාව කියලා කියන්නේ විචිකිච්ඡා කියන පදේ ස්ත්‍රී ලිංගිකයි පාලි ව්‍යාකරණයට අනුව. ඒතකොට මේ අනික් පදයන් ඊට විශේෂණ වශයෙන් දක්වලා තියෙන්නේ අනුප්පන්නා උප්පන්නා කියලා දක්වලා තියෙන්නේ ඊට විශේෂණ වශයෙන් ස්ත්‍රී ලිංගික වශයෙන්. එතකොට මේ සරල අදහස තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නූපන්නා වූ විචිකිච්ඡාව සැකය ඉපදීම පිණිසත් උපන්නා විචිකිච්ඡා වර්ධනය වීම පිණිසත් බලපාන්නා වූ කාරණා අතුරින් අයෝනිසෝ මනසිකාරය හැර අන් එකදු ධර්මයක් තමන් වහන්සේගේ නුවණින් නොදකිමි කියන කාරණය. එතන මේ අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුනුවණින් මෙනෙහි කිරීම. ඒතර නුනුවණින් මෙනෙහි කිරීම කියනකොට නිට්ටය වශයෙන්, සුඛ වශයෙන්, සුභ වශයෙන්, ආත්ම වශයෙන් මෙනෙහි කිරීම අපි අයෝනිසෝ මනසිකාරය ලෙස කලින් වතාවලදී පැහැදිලි කරලා දුන්නා. ඒතර අපි විචිකිච්ඡාව පිළිබඳව කෙටියෙන් පැහැදිලි කරගනිමු. විචිකිච්ඡාව කියනකොට පින්නතුනි අපි සැකේ කියනකොට ඒද මේදයි කියලා අපිට විනිශ්චයක් නැහැ. නිශ්චය කරන ගතියක් නැහැ. වෙනෙන ගතියක් තියෙන. එහාට මෙහාට වෙනෙන ගතියක් තියෙන. හරියට කාරණය ස්ථිර කරගන්නට බෑ. ඒ පිළිබඳව විනිශ්චයකට එන්න බැරිව සැක කරන ගතිය තමයි අපි විචිකිච්ඡාව කියලා කියන්නේ. ඒතකොට විචිකිච්ඡාව නීවරණ විචිකිච්ඡාවක් තියෙනවා. නීවරණ නොවන විචිකිච්ඡාවක් තියෙනවා. ඒතකොට නීවරණ විචිකිච්ඡාව කියලා ධම්මසංගණේ දක්වන්නේ මාතෘකා 8ක් යටතේ දක්වන්නා වූ විචිකිච්ඡාව. මේ විචිකිච්ඡාව සබ්බාසව සූත්‍රයේ ආකාර 16කට දක්වලා තිබෙනවා. අපි ධම්මසංගණේ විදිහට කතා කරොත් එහෙම සත්තරිකංකති විචිකිච්ඡති. ඊට කලින් අපි විචිකිච්ඡා කියන පදයට පැහැදිලි කරගෙන විචිකිච්ඡා කියනකොට විගතා තිකිච්ඡා විචිකිච්ඡා කියලා තමයි කියන්නේ. එතකොට තිකිච්ඡා කියලා කියන්නේ පින්නතුනි පිළියම් කිරීම. එහෙම නැත්නම් බෙහෙත් කරන එක. විගතා කියලා කියන්නේ ඒ බෙහෙත් කරන එකෙන් දුර වෙලා. එයාට බෙහෙත් කරන්න බැරි තත්යකටපත් වෙලා. චිකිත්සා කියනකොට අපි කියන්නේ
විගතා තිකිච්ඡා. තවත් විග්‍රහයක් තියෙනවා. ප්‍රධාන විග්‍රහය තමයි මේ. විගතා කියලා කියන්නේ වෙන් වෙලා, තිකිච්ඡා කියලා කියන්නේ දැන් පිළියම් කිරීම. ඒ වගේම බෙහෙත් කිරීම. බෙහෙත් කිරීමෙන් වෙන් වෙලා, බෙහෙත් කිරීමෙන් දුර වෙලා. ඒ කියන්නේ දැන් මෙයාට බෙහෙත් කරන්න බෑ. කියන්නේ කාට හරි කෙනෙකුට වැරදි බෙහෙතක් ගත්තට පස්සේ මේ වැරදි බෙහෙත බිව්වට පස්සේ නැවත සුදුසු බෙහෙත ලැබුණා ඒ පුද්ගලයාට මේ රෝගේ සුව කරන්න හරි අමාරුයි. ඒ වගේ තමයි දැන් මෙයා පිළියම් කරන්න බැරි තත්වයකටපත් වෙලා. ඒ නිසා තමයි විගතා තිකිච්ඡා විචිකිච්ඡා කියලා කියන්නේ. තවත් තියෙනවා විචිනන්තා කිච්ඡති इति විචිකිච්ඡා. ඒ කියන්නේ මෙයා නැවත විචිකිච්ඡාව ඇති වෙන පුද්ගලයා ඒ පිළිබඳව නැවත සැකයටපත් වෙලා සැක කරලා වෙහෙසටපත් වෙනවා. ඒ අර්ථයෙන්ුත් අපි විචිකිච්ඡාව කියලා කියනවා. ඒතකොට මේ විචිකිච්ඡාව ධම්මසංගණී විදිහට ප්‍රධාන වශයෙන් නීවරණ විචිකිච්ඡාව ඇති වෙනවා කරුණු කාරණා 8ක් යටතේ. එතකොට යම් කිසි අනික් කරුණු කාරණා සම්බන්ධයෙන් මේ සිදු වෙනවද නැද්ද කියලා කරුණු කාරණා සම්බන්ධයෙන් ඇති වෙන සැකේ අපි නීවරණ විචිකිච්ඡාව ලෙස හඳුන්වන්නේ. ඒතකොට නීවරණ විචිකිච්ඡාව කියලා කියන්නේ සත්තරික අංකති විචිකිච්ඡති. බුදුරජාණන් වහන්සේ ගැන සැක කරනවා. බුදුරජාණන් වහන්සේ සර්වඥද නැද්ද? බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයකින් යුක්තද නැද්ද කියලා මේ පිළිබඳව හරියට විනිශ්චය කරගන්න බෑ. මේ පැත්තටත් මේ පැත්තටත් හිතන්නේ නැතුව තමයි විනිශ්චය කරගන්නට බෑ. ඉතින් මේ පිළිබඳව සැක කරන එක තමයි අපි බුදුරජාණන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ ගුණයන් පිළිබඳව වගේම සර්වඥතා ඥානයේ පිළිබඳව අපි සැක කිරීම මේ සියලු බුදු ගුණ ආදී පිළිබඳව සැක කරන ගතිය අපි සත්තරික අංකති විචිකිච්ඡති කියලා දක්වන. ඊළඟට ධම්මේක අංකති විචිකිච්ඡති. ධර්මයේ පිළිබඳව සැක කරනවා. සතර චතුරාර්ය සත්‍ය ධර්මයක් තියෙනවද නැද්ද? ආරෂ්ඨාංග මාර්ගයක් තියෙනවද? මේ ධර්මයේ පිළිපැදීම තුළින් ආරෂ්ඨාංග මාර්ගය අනුගමනය කිරීම තුළින් නිවන් දකින්න පුළුවන්ද බැරිද? ඒ විදිහට හිතනවා. ඊළඟට සංඝේක අංකති විචිකිච්ඡති. මහා සංඝරත්නය ගැන සැක කරනවා. මහා සංඝරත්නය සුපටිපන්නද නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවලු මහා සංඝරත්නයට දන් දීමෙන් අග්‍ර ප්‍රතිඵල ලැබෙනවායි කියලා, අග්‍ර දක්ෂිනාර්හයි කියලා. උන්වහන්සේලා උතුම් පින්කෙතක්ද නැද්ද? අපිට මේ විදිහට අග්‍ර මහා සංඝරත්නයට පූජා කරලා අග්‍ර ප්‍රතිඵල ලැබෙනවද නැද්ද කියලා මේ පිළිබඳව සැක කරනවා. ඊළඟට සික්ඛායක අංකති විචිකිච්ඡති. ත්‍රිශික්ෂාව ගැන සැක කරනවා. මේ විදිහට සිල් රැකලා දන් දීලා සුගතියට යන්න පුළුවන්ද බැරිද? සිල් රැකලා සුගතියට යන්න පුළුවන්ද බැරිද? මේ භාවනා කරලා මට ධ්‍යාන ලබා ගන්න පුළුවන්ද බැරිද? මේ දක්වලා තියෙන විසුද්ධි මාර්ගයේ දක්වලා තියෙන විදර්ශනා භාවනාවන් වඩලා රතවිනිත සූත්‍රයේ දක්වලා තියෙන මේ විදර්ශනා භාවනා ක්‍රමයේ වඩලා සප්තවිසුද්ධීන් වඩලා නිවන් දකින්න පුළුවන්ද බැරිද? මේ විදිහට හිතනවා. අනේ මේ විදිහට සීල සමාධි ප්‍රඥාවන් ගැන තමන් සැක කරනවා. සීලය සම්බන්ධයෙන් මේ සීල් රැකලා මේ සීලය තුලින් තමන්ට නිර්වාණය ලබා ගැනීම පිළිබඳ උපේක්ෂය වෙනවද නැද්ද? තමන්ට මේ භාවනා ක්‍රමයේ තුලින් අන් භාවනා ක්‍රම නෙමෙයි බුද්ධ ධර්ම දක්වලා තියෙන මේ භාවනා ක්‍රම තුලින් තමන්ට සමාධියක් ලබා ගන්න පුළුවන්ද? මේ භාවනා ක්‍රම වලින් උපචාර සමාධියක් කියලා තියෙනවා. මේ භාවනා ක්‍රම වලින් දක්වලා තියෙන අර්පණා සමාධි. ඉතින් මේ උපචාර අර්පණා සමාධිය ලබා ගන්න පුළුවන්ද බැරිද? ඔය කියන විදර්ශනා ඥාන ලබා ගන්න පුළුවන්ද බැරිද කියලා ත්‍රිශික්ෂාව සම්බන්ධයෙන් තමන් සැක කිරීමක් ඇති කරනවා. සැක කරනවා. ඊළඟට පුබ්බන්තේ කංකති විචිකිච්ඡති. තමන්ගේ පෙර ජීවිතය ගැන, පෙර භවය ගැන සැක කරනවා. පෙර මම කියලා කෙනෙක් හිටියද, පෙර සත්වය කියලා පිරිසක් හිටියද නැද්ද කියලා අතීතයේ සම්බන්ධයෙන් සැක කරනවා. ඊළඟට අපරන්තේ කංකති. සත්වය අනාගතයේ සත්වය කියලා පිරිසක් අනාගතයේ මම කියලා කෙනෙක් ඉන්නවද නැද්ද කියලා තමා සම්බන්ධයෙන් සැක කරනවා. ඊළඟට සත්වයන් සම්බන්ධව ඒ විදිහට සැක කරනවා. ඊළඟට පුබ්බාපරන්තේ කංකති. අතීතය ගැනත් අනාගතය ගැනත් සැක කරනවා. මම කියලා කෙනෙක් මම අතීතයේ හිටියද නැද්ද? මම අනාගතයේ ඉන්නවද නැද්ද? මේ විදිහට සැක කරනවා. මේ අතීත අනාගතයේ සම්බන්ධයෙන් සහ ඊළඟට වර්තමානයේ සම්බන්ධයෙන් සැක ආකාර 16ක් තමයි සබ්බාස සූත්‍රය ඇත්තටම දක්වලා තිබෙන්නේ. ඊළඟට දක්වන්නේ පටිච්චසමුප්පාදේසු ධම්මේසු කංකති විචිකිච්ඡති. පටිච්චසමුපාද ධර්මය ගැන.
සැක කරනවා. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවද නැද්ද? මෙන්න මේ විදිහට පටිච්චසමුප්පාද ධර්මය ගැන තමන් සැක කරනවා. ඉතින් මේ තමයි නීවරණ විචිකිච්ඡාව ලෙස දක්වලා තියෙන්නේ. අනික් අවස්ථාවලදී ඇති වෙන සැකය නීවරණ විචිකිච්ඡාව ලෙස දක්වලා නැහැ. එතකොට මෙන්න මේ විචිකිච්ඡාව ඇති වෙන්න ප්‍රධාන හේතුව දක්වලා තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය. තමන් නුනුවණින් මෙනෙහි කරනවා. යම් අරමුණක් ලැබුණට පස්සේ අරමුණ පිළිබඳව නිත්‍ය වශයෙන්, සුඛ වශයෙන්, සුභ වශයෙන්, ආත්ම වශයෙන් හිතනවා. තමන්ට ප්‍රධාන වශයෙන් ඒට හේතු වෙනවා ශ්‍රද්ධාවේ තියෙන දුර්වල භාවයත් හේතු වෙනවා. මේ පිළිබඳවත් මේ පින්නතුන්ට දීර්ඝ විස්තර අභිධර්ම පාඩම් වලදී දැනගන්නට ලැබෙයි. අපි මේ සූත්‍රයේ විස්තර කිරීම වශයෙන් යම් සරල පැහැදිලි කිරීමක් කරන්නට යෙදුනේ. ඊළඟට 10 වෙනි සූත්‍රයෙන් දේශනා කරනවා කොහොමද මේ විචිකිච්ඡාව දුරු වෙන්නේ කියන කාරණය. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි යේන අනුප්පන්නාවා විචිකිච්ඡා නුප්පජ්ජති uppannāvā විචිකිච්ඡා පහීයති යතයිදම් භික්කවේ යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ භික්කවේ මනසිකාරෝතෝ අනුප්පන්නාචේ විචිකිච්ඡා නුප්පජ්ජති uppannāච විචිකිච්ඡා පහීයති. සූත්‍රයේ සරල අදහස තමයි මහණෙනි නූපන්නා වූ විචිකිච්ඡාවක් නූපදීම පිණිසත් උපන්නා වූ විචිකිච්ඡාවක් ප්‍රහාණය වීම පිණිසත් පවතිනා වූ කරුණ අතර යෝනිසෝ මනසිකාරය හැත යෝනිසෝ මනසිකාරය හැර අන් කිසිදු ධර්මයක් තමන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් නොදකින බව දේශනා කරන්නට තිබුණා. එතකොට විචිකිච්ඡාව දුරු වීම පිණිස හේතු වෙන ප්‍රධාන කාරණය තමයි යෝනිසෝ මනසිකාරය. නුවණින් මෙනෙහි කිරීම. අපි ධර්මතාවයන් ඇතිසැටියෙන් මෙනෙහි කිරීම. මේ ධර්මයන් සත්ව පුද්ගල වශයෙන් හිතන්නේ නැතුව නිස්සත්ව නිර්ජීව වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම අපට සැක සංකා දුරු වෙන්නට හේතු වෙන ප්‍රධාන කාරණය වශයෙන් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. අට කතාවේ දක්වලා තියෙනවා තවත් කරුණු කාරණා 6ක් මේ විචිකිච්ඡාව දුරු වීම පිණිස හේතු වෙන කරුණු කාරණා. ඒ තමයි පළවෙනි එක මේ පිළිතුරට බලා ගන්න පුළුවන්. විචිකිච්ඡාව දුරු වීම පිණිස හේතු වෙන තවත් කරුණු කාරණා 6ක් බහුසුතතා. බහුසුතතා කියලා කියන්නේ ධර්මයේ හොඳට ඉගෙනගෙන තියෙනවා. කලින් කතාවෙත් අපි කතා කරන්නේ බහුසුත බව කියන එක උද්ධච්ච කුක්කුච්චේ දුරු වෙන්නට හේතු වෙනවා කියලා. එතකොට යම්කිසි පුද්ගලයෙක් හරියට ධර්මතා ඉගෙනගෙන තියෙනකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව හරියට ඉගෙනගෙන තියෙනකොට දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් සර්වඥතා ඥානය කියලා. දැන් යම්කිසි කෙනෙකුට හිතන්න පුළුවන් ඉතින් සියල්ල දකින්නවා සියල්ල දන්නවා නම් හැම වෙලේම බුදුරජාණන් වහන්සේ දැක දැක ඉන්නවද බල බල ඉන්නවද? එහෙම නෙමෙයි. එතකොට දක්වලා තියෙන්නේ න්‍යාය ධර්ම වශයෙන් බුදුරජාණන් වහන්සේ සවාසනා ක්ලේශයන් දුරු කරපු නිසා උන්වහන්සේට අරමුණු යමක් අරමුණු කරනවාද ඒ අරමුණු කරන දෙයට කිසිම බාධාවකින් තොරව උන්වහන්සේට බලන්නට පුළුවන්. උන්වහන්සේට කිසිදි ධර්මයන්ගේ අරමුණු කිරීමේ ආවරණයක් නැහැ. ඒ නිසා උන්වහන්සේ අනාවරණ ඥානයෙන් යුක්තයි. ඒ නිසා උන්වහන්සේට සියල්ල දකින්නට සියල්ල අරමුණු කරන්නට පුළුවන්. තමන් යමක් අරමුණු කරනවා නම් ඒ කැමැති පරිදි තමන්ට අරමුණු කරන්නට පුළුවන්. ඒ නිසා මේ බඳු ධර්මතා ඉගෙනගෙන තියෙනකොට මේ පුද්ගලයාට ධර්මයේ බුදුරජාන් වහන්සේ පිළිබඳ සැක පහළ වෙන්නේ නැහැ. ධර්ම රත්නයේ පිළිබඳව ඉගෙනගෙන තියෙන පුද්ගලයාට මාර්ගයට පස්සේ ඵලය පහළ වෙනවයි කියන එක චිත්ත වීති ආදී දැනගෙන ඉගෙනගෙන තියෙන පුද්ගලයාට මේ ධර්මයේ අකාලික ස්වභාවය පිළිබඳව වැටහෙනවා. මහා සංඝරත්නයේ ගුණ පිළිබඳව ඉගෙනගෙන තියෙන පුද්ගලයාට සංඝරත්නයේ පිළිබඳව සැකෙන්නේ නැහැ. හරියට සීල සමාධි ප්‍රඥාවන් වඩන්නේ කොහොමද කියලා ඉගෙනගෙන තියෙන කෙනාට සීල සමාධි ප්‍රඥාවන් වැඩි වීම සම්බන්ධයෙන් සැක සංකා එන්නේ නැහැ. හරියට පටිච්චසමුපාද ඉගෙනගෙන තියෙන කෙනාට අතීතයේ සම්බන්ධයෙන් අනාගතයේ සම්බන්ධයෙන් පටිච්චසමුපාද ධර්මයන් සම්බන්ධයෙන් සැක පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මයේ ඉගෙනීම කියන එක බෞද්ධ භාවය කියන එක විචිකිච්ඡාව දුරු වෙන්න බලපාන ප්‍රධාන කාරණයක් වෙනවා. ඊළඟට පරිපුච්ඡ කතා කියලා කියන්නේ ධර්මයේ තමන් ඉගෙන ගන්න අතරතුරේදී තමන් ගුරුවරුන්ගෙන් තමන් ඉන්න ගැටලු අහගන්න ඕනේ. තමන්ට එන ගැටලු අහලා ත්‍රිවිධ සම්බන්ධයෙන් සීලය ගැන සමාධිය ගැන ප්‍රඥාව ගැන පටිච්චසමුප්පාදය ගැන තියෙන ගැටලු අහලා ඒ ගැටලු වලට උත්තර ගැටලු විසඳා ගන්නට ඕනේ. ඊළඟට විනය උපකතඤ්ඤුත මේ කාරණේ තවත් දක්වලා තියෙනවා කලින් අවස්ථාවේ උද්ධච්ච කුච්චේ සම්බන්ධයෙන් විනය පැනවීම සම්බන්ධයෙන් හොඳට දැනුමක් තියෙන්නට ඕනේ. පරාජික ශික්ෂාපද මොනවද? පරාජික ඇවතටපත් වෙන්නේ කොහොමද? පරාජික ඇවතින් යමෙක් මිදෙන්නේ කොහොමද? ඒ සම්බන්ධයෙන් තුලසී ඇවතකටපත් වෙන්නේ කොහොමද? ඒ සම්බන්ධයෙන් දුකුල ඇවතකටපත් වෙන්නේ කොහොමද කියලා මේ පිළිබඳ දැනුමක් තියෙන පුද්ගලයාට තමන් යම් ඇවතකටපත් වුණොත් සැක සංකා නැහැ. තමන් හරියට දන්නා මොන ඇවතකටපත් උනේ. විනය දන්න කෙනාට ඇවතින් මිදෙන්නට පුළුවන්. ඒ වගේම
මේ විනය පිළිබඳ මනා දැනුම ඇත්ත වශයෙන් ප්‍රධාන වශයෙන් හේතු වෙනවා මේ ශික්ෂාව සම්බන්ධයෙන් ඇතිවන සැකයන් දුරු කරගන්නට. ඒ වගේ විශේෂයෙන් සීලය සම්බන්ධයෙන් ඇතිවන සැක දුරු කරගන්නට විනය පිළිබඳ දැනුම ඇති කර ගැනීම බහුල වශයෙන් උපකාරී වෙනවා ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට අදිමොක්ඛ බහුලතා. මෙතන අදිමොක්ඛ කියලා දක්වන්නේ ශ්‍රද්ධාවටම පරියාය වචනයක්. එතකොට අපි ශ්‍රද්ධාව වැඩි කරගන්නට ඕන. මොනවද අපි ශ්‍රද්ධාව වැඩි කරගන්නට කරන දේවල්? විශේෂයෙන් අපි අනුස්සති භාවනාව වඩන්නට ඕන. බුදු ගුණ වැඩි වීම, දහම් ගුණ වැඩි වීම, සංඝ ගුණ වැඩි වීම, ඒ පිළිබඳව ඊළඟට අපි කතා කරන සප්පාය කතා යටතේදී සප්පාය කතා යටතේ පිළිබඳ සාකච්ඡා කිරීම කතා කරනවා. අදිමොක්ෂයේ එම ශ්‍රද්ධාව බහුල කරගන්නට අපි ඒ සම්බන්ධයෙන් බුදු ගුණ වැඩි වීම, දහම් ගුණ වැඩි වීම, සංඝ ගුණ වැඩි වීම ආදී සිද්ධ කිරීම, ඒ වගේම බුද්ධ උපස්ථාන කිරීම, මෙන්න මේ කටයුතු පවා අපි සිද්ධ කරන්නවත් පිළිවෙත් කිරීම, චෛත්‍ය හැමදීම, මම්පෙත් මලුපෙත් හැමදීම, බුද්ධ උපස්ථාන ආදී කරනකොට ටිකින් ටික අපේ හිතේ ශ්‍රද්ධාව වැඩි වෙනවා. ඒ නිසා මේ ශ්‍රද්ධාව ඇතිවීම අපට විචිකිච්ඡාව දුරු වීම පිණිස හේතු වෙනවා, උපකාරී වෙනවා. ඊළඟට කල්යාණ මිත්‍රතා. ශ්‍රද්ධාවන්ත කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන බව. වගේම අපි ශ්‍රද්ධාවන්ත කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනකොට නිතර බුදු ගුණ වඩන, බුද්ධ උපස්ථාන කරන වික්ෂුන් වහන්සේලා ඇසුරු කරනකොට, ඒ බඳු කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනකොට අපේ හිතේ ඉබේම ඒ ගුණ ධර්ම ඕ වෙන ගතියක් තියෙනවා. අපේ හිතේ ශ්‍රද්ධාව අඩු වෙලා තියෙනවා. හින්දෙන් අපේ හිතේ ශ්‍රද්ධාව වැඩි වෙනවා. ඒ ඇත්ත එක්ක අපට බුද්ධ පූජා ආදී කරන්නට, බුදු ගුණ වඩන්නට, බුද්ධ උපස්ථාන කරන්නට සිත් පහළ වෙනවා. ඊළඟ කාරණය තමයි සප්පාය කතා. ශ්‍රද්ධාව වැඩි වෙන, ශ්‍රද්ධාව ඇති වෙන ධර්මයේ සාකච්ඡා කිරීම, ධර්මයේ කතා කිරීම, ඒ පිළිබඳ ධර්ම ශ්‍රවණය කිරීම, මෙන්න මේ තුලිනුත් අපිට විචිකිච්ඡාව දුරු කරගන්නට පුළුවන්. එතකොට විචිකිච්ඡාව දුරු වෙන කරුණු කාරණා 6 තමයි ධර්මයේ පාළි අට කතා සහිතව මනාව ඉගෙන ගැනීම, ත්‍රිවිධ රත්නයේ ත්‍රිශික්ෂාවන් පටිසම්පාදයේ පිළිබඳව තියෙන ගැටලු ගුරුන්ගෙන් අහලා තමන් විසඳා ගැනීම, මේ පිළිබඳව සාකච්ඡා කිරීම, විනය පිළිබඳව මනා දැනුමක් තිබීම, ශ්‍රද්ධාව තමන් වැඩි කර ගැනීම, ශ්‍රද්ධාවන්ත කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම, ත්‍රිවිධ රත්නයේ ගුණ දැක්වෙන ධර්ම ශ්‍රවණය කිරීම, ධර්මයේ සාකච්ඡා කිරීම, ධර්මයේ කතා කිරීම කියන මේ කරුණු කාරණා 6 විචිකිච්ඡා දුරු වීම පිණිස හේතු වන කාරණා වශයෙන් දක්වන්නට යෙදුණා. අද දිනේදී පින්වතුනි අපි පැහැදිලි කරන්නට යෙදුනේ අවසාන නීවරණ දෙක සම්බන්ධයෙන් උද්ධච්ච කුක්කුච්ච නීවරණයත් විචිකිච්ඡා නීවරණයත් කියන මෙන්න මේ නීවරණ දෙක. එතකොට උද්ධච්ච කුක්කුච්ච නීවරණය ඇති වෙන්නේ කොහොමද? උද්ධච්ච කුක්කුච්ච නීවරණය දුරු වෙන්නේ කොහොමද කියන කාරණේ අපි කතා කළා. ඒ අතරේදී කුක්කුච්චේ නොඑක ආකාරයන් පිළිබඳව කතා කරා. යථාව කුක්කුච්චය, යථාව කුක්කුච්චය, නීවරණ කුක්කුච්චය, හත්පාද කුක්කුච්චය, විනය කුක්කුච්චය කියන මෙන්න මේ ප්‍රභේද පිළිබඳව කතා කළා. ඊළඟට උද්ධච්ච කුක්කුච්චේ දුරු වෙන්නේ කොහොමද කියලා කතා කළා. අට කතාවේ දැක්වෙන තවත් කරුණු කාරණා 6ක් සම්බන්ධයෙන්ුත් විචිකිච්ඡාව කියන්නේ මොකක්ද? විචිකිච්ඡාව ඇති වෙන්න හේතු වෙන ප්‍රධාන කාරණේ මොකක්ද? විචිකිච්ඡාව දුරු වීම පිණිස හේතු වෙන ප්‍රධාන කාරණේ මොකක්ද? විචිකිච්ඡාව දුරු වෙන්නට හේතු වෙන අට කතාවේ දක්වලා තියෙන අතිරේක කරුණු කාරණා 6 මොකක්ද කියන කාරණා ටික අද අපි සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් මේ සිද්ධ කරන්නට යෙදුනා වූ ධර්ම දේශනාමය කුසල ධර්මයනුත් මේ පින්තුන් සිද්ධ කරගත්තා වූ ධර්ම ශ්‍රවණමය කුසල ධර්මයනුත් අපි සෑම සුළු දිනාටම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්මයන් තදංග විස්කම්බන වශයෙන් ප්‍රහාණය කොට අවසානයේ සමුච්ඡේද ප්‍රහාණය තුලින් සතර මඟ සතර පර සාක්ෂාත් කර ගැනීම පිණිස මේ කාන්තෙන් හේතු වේවා, වාසනාව වේවා, උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා පිටවා ගන්න. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු, බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු, බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාධු සාධු සාධු.